අපි දැන් බලමු ආදායමක් වියදමක් අන්තර්ගත ගනුදෙනුවක් මූලික ගිණුම් කරන සමීකරණයේ සටහන් කරන්නේ කෙසේද කියලා. අපි ගනුදෙනුව මේ විදිහට ගත්තොත් බලන්න මම ගනුදෙනුවක් ගන්නවා. වැටු ගෙවුවා රුපියල් 8000යි. වැටු ගෙවුවා රුපියල් 8000යි. හැමෝම හොඳින් නිරීක්ෂණය කරන්න පොතේ මේ ගනුදෙනුව විශ්ලේෂණය කරන විදිහ. වැටු ගෙවුවා බලපාන එකක් තමයි වැටු. වැටු වලට බලපාන. ඊළඟට මුදල්. අපි මේවා උගන්වලා තියෙන ගනුදෙනු විශ්ලේෂණයේ මුදල් වැටු. වැටු ගෙවුවා වැටු වැඩි වුණා. මුදල් අඩු වුණා. කීයකින් 8000යි 8000යි. එහෙනම් මොකද උනේ පුතේ? වැටු ගෙවුවා වැටු වැඩි වෙනවා 8000කින් මුදල් අඩු වෙනවා 8000කින්. වැටු කියන්නේ වියදම්. මුදල් කියන්නේ වත්කම්. දැන් අන්න අපි අර්බුදයකට මුහුණ දෙනවා. මොකක්ද අපි අර්බුදයකට මුහුණ දෙන්නේ? පුතේ මෙන්න මේ ගිණුම් කරන මූලික ගිණුම් කරන සමීකරණය තුල වත්කම් තියෙනවා. අපිට ලියන්න පුළුවන් වත්කම් මොනවා වෙනවද? අඩු වෙනවා. වත්කම් මොනවා වෙනවද? අඩු වෙනවා. කීයකින්ද? රුපියල් 8000කින්. වත්කම් අඩු වෙනවා රුපියල් 8000. දැන් ප්‍රශ්නයක් මේක සටහන් කරන්න. නමුත් මේ මූලික ගිණුම් කරන සමීකරණය තුල ආදායම් වියදම් නැහැ. එහෙනම් ආදායම් වියදම් නැත්තම් කොහොමද මේ වැටු කියන වියදම ලියන්නේ? අන්න අපි කියා දීපු සම්බන්ධතාවය ගොඩනගන්න. අපි වියදමක් හරි ආදායමක් හරි ආපුවම ඒක බලපාන මූලිකාංගයේ තියෙන මූලිකාංගේ ගන්න. ගිණුම් කරන සමීකරණයේ තියෙන මූලිකාංගය ගන්න. හිමිකම්. අන්න දැන් දරුවෝ දන්නවා අපි උගන්වුවා වියදමේ හිමිකමයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. වියදම් වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා. අන්න වියදම් මෙතෙන්ට අපි ගෙනාවා. වියදම් යනට අපි ගෙනාවා මොකක්ද? හිමිකම. ඒ මූලික ගිණුම් කරන සමීකරණයේ වියදම් නැති නිසා වියදම ආදේශ කරන්නේ නැත්නම් කලපන්නේ හිමිකමට. හිමිකම ගෙනාවා. හිමිකමයි වියදමයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ අනුව වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා 8000කින්. ඔන්න දෙපැත්තම සමානව අඩු වෙන ගනුදෙනුව. දැන් දරුවෝ ඉගෙන ගත්තා මොකක්ද? යම් ගනුදෙනුවක වියදම් තියෙන වෙලේක කොහොමද ගිණුම් කරන සමීකරණයට මේක ආදේශ කරන්නේ කියලා. මොකක්ද? යම් ගනුදෙනුවක වියදමක් පවතින වෙලේක කොහොමද ඒක ගිණුම් කරන සමීකරණයට ආදේශ කරන්න කියලා. එහෙනම් මුදේ ඔයා සාමාන්‍ය ආදායම් වියදම් නැති ගනුදෙනුවක් ආදේශ කරන්න ගිය සතිය ඉගෙන ගත්තා. නැත්නම් නිරූපණය කරන්න ඉගෙන ගත්තා. ඊළඟට පුතේ ගැනුම් විකුණුම් වැනි තොග චලනය වන ගනුදෙනුවක් කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා ගිය සතිය ඉගෙන ගත්තා. එහෙනම් මේ සතිය මොකක්ද දැනුමට ගත්ත අලුත් කරුණ? ගනුදෙනුවක් තුල වියදමක් නම් තියෙන්නේ. මේ මූලික සමීකරණයේ වියදමක් නැහැ. ආදායමක් නැහැ මූලිකාංගයක්. ඒත් අපි ඉස්සෙල්ලා පැහැදිලි කරා ඔයාට ඒක කොහෙටද බලපාන්නේ? හිමිකමට. හිමිකමට බලපාන විදිහ අපි දැන් ඇඳලා තියෙන රූප සටහන. ඒ අනුව මොකද වෙන්නේ පුතේ? හිමිකමට බලපාන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ විශ්ලේෂණයේ වියදමට යටින් ගේනවා හිමිකම. වියදමයි හිමිකමයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. වියදම් වැඩි වෙන විට හිමිකම අඩු වෙනවා. හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. ඒ අනුව අපි මෙතන හිමිකම අඩු වීම ලියනවා. ළමයි සටහන් කරගන්න. වැටු ගෙවුවා විශ්ලේෂණයේ ලියලා සමීකරණයේ ලියන්න. හැමෝම සටහන් කරගන්න. තේ කොහොමද මේ වියදම් සම්බන්ධ ගනුදෙනුව බලපාන්නේ කියලා. හැම දරුවෙක්ම සටහන් කරගන්න. වියදම් සම්බන්ධ ගනුදෙනුව
බලපාන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි වියදම් සම්බන්ධව හැමෝම තේරුම් ගන්න ඇතයි කියලා මම හිතනවා ළමයි. මම තවත් වියදම් සම්බන්ධ ගනුදෙනුවක් ගන්නවා. දැන් මුදලින් ගෙවුව එකක් නේ ගත්තේ. දැන් බලමු පුතේ මෙහෙම කතාවක්. ඔයාට හොඳටම හුරු ලස්සන කතාවක් කියන්නේ. ඔයා ගෙදරේදී. ගෙදර කවුරුත් හිටියේ නැහැ. විදුලි බිල ලියලා දොර යටින් දාලා ඉන්නේ. ආන්න ඒ වගේ ව්‍යාපාරයකටත් විදුලි බිල ලැබෙනවා. දොර යටින් දාලා යන්නේ ව්‍යාපාරයේ කාර්යාලයට දීලා යනවා. එහෙනම් අපි කියමු ජනවාරි මාසේ විදුලි බිල්පත ලැබුණා රුපියල් 4500. ජනවාරි මාසේ විදුලි බිල්පත ලැබුණා රුපියල් 4500. දැන් ඔයාට හොඳසේ කල්පනා හොඳින් බලන්නට ඕන තැනක්. දැන් ඔයාට විදුලි බිල ලැබුණා. දොර යටින් විදුලි බිල දාලා තිබුණා. ඔයාගේ අතේ තිබ්බ මුදල් මොනවා හරි අඩු වුණාද පුතේ? එහෙම මොනවා හරි වුණාද? මුදල් අඩු වුණාද? එහෙම කිසි දෙයක් වුණේ නැහැ. ඔබේ මුදල් වලට කිසිම බලපෑමක් සිදු වුණේ නැහැ. හැබැයි විදුලි බිල තිබුණා. එහෙනම් අපේ විශ්ලේෂණය ගන්නවා විදුලි බිලට බලපං. හැබැයි මේ විදුලි බිල කවදා හරි දවසක ගෙවන්න ඕන. එහෙම ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ ළමයි? විදුලි බිල ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? තව ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුතේ. විදුලි බිල ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? විදුලි බිල ගෙව්වේ නැත්නම් විදුලිය කපනවා. ඒක නෙවෙන්නේ. එහෙනම් විදුලි බිල කියන දේ අපි දැක්කා. ඊළඟට අපි කවදා හරි දවසක ගෙවන්න ඕනේ. එහෙනම් අපි මේක තුල දකිනවා ගෙවිය යුතු විදුලි බිල. හොඳට මතක තියාගන්න. එහෙනම් ඔයගලයන්ගේ ගෙදරට විදුලි බිලක් ආවම, ව්‍යාපාරයට විදුලි බිලක් ආවම මුදල් දකින්නේ මොකද දකින්නේ? විදුලි බිල දකිනවා ජනවාරි මාසේ ගෙවිය යුතු බිලක් බව දන්න. අනාගතයේ දවසක ගෙවනවා. එහෙනම් පුතේ දැන් මොකද වෙන්නේ? විදුලි බිල ආවම විදුලි බිල වැඩි වෙනවා. ජනවාරි මාසේ අන්න අලුතෙන් විදුලි බිලක් ආවා. වැඩි වෙනවා. ගෙවිය යුතු ගාණක් වැඩි වෙනවා. කීයකින්ද? 4500යි 4500. විදුලි බිල කියන්නේ වියදම්. ගෙවිය යුතු විදුලි බිල කියන්නේ වගකීම්. ගෙවිය යුතු වගකීම්. අන්න දැන් ප්‍රශ්නයක් නෑ. මේ මූලික සමීකරණයේ තියෙනවා වගකීම්. වගකීම් වැඩි වෙලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. සමීකරණය ඇතුලේ තියෙනවා වගකීම් වැඩි වෙලා. හොඳට මතක තියාගන්න වගකීම් වැඩි වෙලා කියලා ලියද්දී මේ ධන ලකුණ පිළින් මේ පල්ලෙහා ධන ලකුණ ලියන්නේ නැහැ. මේකයි මේකේ සම්බන්ධයක් නැති නිසා. ඇතුළට වෙන්න ලියන්නේ. වගකීම් වැඩි වෙලා 4500. ඔන්න වගකීම් වැඩි වුණා 4500. හැබැයි මේ සමීකරණය තුල වියදමක් නැහැ. අන්න අපි ගෙනාවා හිමිකම්. වියදමක් නැත්තම් වියදම් ලියන්නේ හිමිකම්. අන්න ප්‍රතිලෝම සම්බන්ධය. වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා. අන්න හිමිකම අඩු වෙනවා කීයකින්ද? 4500කින්. එහෙනම් ඍණ 4500. ඔන්න සමාන. දැන් හිමිකම අඩු වෙලා වගකීම් වැඩි වුණා. මොකක්ද? විදුලි බිල්පත ජනවාරි මාසේ ලැබුණාම සිදුවිච්ච දේ. පැහැදිලිද පුතේ? ඒ කියන්නේ වත්කම් පැත්තට කිසිදු බලපෑමක් වුණේ නැහැ. වගකීම් පැත්තම වැඩි වෙලා ස්කන්ධයේ පැත්තේ වගකීම් වැඩි වෙලා හිමිකම අඩු වුණා. පැහැදිලි? ඔන්න විදුලි බිල්පත ලැබුණාම විදුලි බිල් කියන වියදම හිමි වැඩි වෙලා හිමිකම අඩු කළා. ගෙවිය යුතු විදුලි බිල් කියන එක වැඩි වෙලා 4500කින් වගකීම් වැඩි කළා.
සටහන් කරගන්න. ඔන්න ඔය දෙවෙනි ගනුදෙනු. වියදමක දෙවෙනි අවස්ථාව. පළවෙනි එකේ වත්කම් එක්ක වියදම හටගත්තා. දෙවෙනි එකේ වගකීම් එක්ක වියදම හටගත්තා. ඊළඟ ගනුදෙනුවට යමු. ඔන්න තුන්වෙනි උදාහරණය වේ. අපි ලියා ගමු තුන්වෙනි උදාහරණය. व्यापारे रक्षण वारिके रुपया 9500 හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවුවා. මොකක්ද ගනුදෙනුව? ව්‍යාපාරයේ රක්ෂණ වාරිකයේ වූ රුපියල් 9500 හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවලා. පැහැදිලිද පුතේ? හරි, අපි බලමු. व्यापारे रक्षण वारिके रुपया 9500 හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවුවා. එනම් පුතේ රක්ෂණය ගෙවුවේ. එනම් බලපාන එක ස්ථානයක් තමයි රක්ෂණය. දැන් දරුවන්ට මේක ලියද්දී ගිණුම් කරන සමීකරණයේ මූලික උපකල්පනය අමතක කරලා ගිණුම් කරන සමීකරණය උගන්වද්දී මම මූලික උපකල්පනය ගැන ගිය සතියේට කලින් සතියේ ගිණුම් කරන සමීකරණයේ මූලික උපකල්පනය මොකක්ද පුතේ? ව්‍යාපාර ඒකක සංකල්ප. මොකක්ද? ව්‍යාපාර ඒකක සංකල්ප. මේ සියලුම සිද්ධාන්ත කොටස් බොහොම හොඳින් මතක තබා ගත යුතුයි. නිබන්ධනයේ පාඩම් කළා නම් නිබන්ධනයේ කියවුවා නම් PDF එක ඒකෙත් මේක තිබුණා. ඒකින් ඉතා පැහැදිලි ළමයි නිබන්ධනයක් පරිශීලනය කළත් නැහැ. එතකොට ළමයි මේ නිබන්ධනයේ තිබුණා. ගිය සතියේ කලින් සතිය අපි පැහැදිලි කළා. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කිව්වේ අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ දෙදෙනෙක්. බලන්නකෝ හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් මොන මුදලින්ද? එයාගේ පෞද්ගලික මුදලින්. හිමිකරු ගෙවලා තියෙන්නේ එයාගේ පෞද්ගලික මුදල්. ළමයි එයාගේ පෞද්ගලික මුදල් කියවුවා. ව්‍යාපාරයේ මුදල් වලට ඒක බලපාන්නේ. අයිතිකරුගේ සාක්කුවේ තියෙන මුදල්, අයිතිකරුගේ ගෙදර තියෙන මුදල් ගෙවන එක කොහෙද බලපාන්නේ නැද්ද පුතේ? ව්‍යාපාරයට බලපාන්නේ නැහැ. තේරුණානේ? ව්‍යාපාර ගනුදෙනු ව්‍යාපාරය තුල බලපෑම් කරන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේකේ මුදල් ළමයි මේ මුදල් දැකපු ගමන් ළමයි මුදල් ගත්තා. මුදල් ගත්තොත් දැන් අයිතිකරුගේ හිමිකරුගේ පෞද්ගලික මුදල්. ඒවා ව්‍යාපාරයේ අයිතමයක් නෙමෙයි. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයේ වෙනුවෙන් මුදල් ගෙවුවා කියන්නේ අයිතිකරුට ව්‍යාපාරයේ තියෙන අයිතිය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනීය.
බවට පත් වෙනවා. අයිතිකරුමේ ගෙවපු මුදල ප්‍රාග්ධනයේ බවට පත් වෙනවා. එනම් බලපාන්නේ රක්ෂණය සහ ප්‍රාග්ධනයට. රක්ෂණය කියන වියදම වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒකින් 9500යි 9500යි 9500. රක්ෂණය කියන්නේ වියදම්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්. එහෙනම් දැන් අපි සමීකරණයට ලියුවොත් සමීකරණයේ හිමිකම තියෙනවා. එහෙනම් මේක ලියන්න පුළුවන්. හිමිකම වැඩි වෙනවා. හිමිකම මොනවා වෙනවද? 9500කින් වැඩි වෙනවා. හැබැයි සමීකරණය තුල වියදම් නැහැ. ඒ නිසා අපි ගන්නවා වියදම් ගලපන ස්ථාන හිමිකම. හිමිකම. වියදම් වැඩි වෙලා ඒ නිසා හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. 9500. උදේ මේ සිහි කල්පනාවෙන් මේ සමාන ලකුණ පහළට ගන්න ඕන. නැත්තම් ගනුදෙනුවක් ලිවීමේ සිද්ධාන්ත වර්ධනය. ඇතැම් ළමයි මේ ධන ලකුණ පහළට අරන් තිබ්බා. වැරදි. එහෙම ගන්නෙ නැහැ. මේ ධන ලකුණ පහළට ගන්නෙ නැහැ. මේ ධන වේවල තීරුම හිමිකමට 9500ක් එකතු වෙලා 9500ක් අඩු වෙනවා කියන්නේ. පැහැදිලිද පුතේ? හරි. ඔන්න තුන්වෙනි ගනුදෙනුව බලපාන ආකාරය. හරිද? සටහන් කරගන්න. ඔන්න ළමයි තේරුම් ගන්න ඕනේ දැන් මම ಜಾති තුනකින් පාට ඉගෙනුවා වියදම් කොහොමද ගිණුම් කරන සමීකරණයකට බලපාන්නේ කියලා. වියදම මුදලින් ගෙවපු අවස්ථාව, වියදමට මුදල් ගෙවීමට බැඳිච්ච අවස්ථාව, වගකීමක් හටගත් අවස්ථාව, වියදමේ හිමිකරු විසින් පෞද්ගලිකව මුදලින් ගෙවපු අවස්ථාව. මේ අවස්ථාවලදී ගිණුම් කරන සමීකරණයට කවර ආකාරයකින්ද බලපාන්නේ කියලා දැන් ඔබ තේරුම් ගන්න. පැහැදිලිනේ? හරි. ලියා ගන්න පුතේ මෙන්න මේ ගනුදෙනු තුන. ලියාගෙන ඔබ ලියා ගන්න ගනුදෙනු තුන හොඳ සිහි කල්පනාවෙන් අහන් ඉන්න. අහගෙන ලියා ගන්න ළමයි. ගනුදෙනු තුන අංක 1 प्रवाहन गास्तु अंक 1 प्रवाहन गास्तु मुदलिन ගෙව්වා රුපියල් 11000යි ප්‍රවාහන ගාස්තු මුදලින් ගෙව්වා රුපියල් 11000යි अंक 2 ගෙවිය යුතු වරි පනම් රුපියල් 4350 ගෙවිය යුතු වරි පනම් රුපියල් 4350 अंक 3 හිමිකරු රුපියල් 8200ක දුරකථන ගාස්තු හිමිකරු රුපියල් 8200ක දුරකථන ව්‍යාපාරයේ දුරකථන ගාස්තු හිමිකරු රුපියල් 8200ක ව්‍යාපාරයේ දුරකථන ගාස්තු තම පෞද්ගලික මුදලින් ගෙවුවා. එම් හිමිකරු රුපියල් 8200ක ව්‍යාපාරයේ දුරකථන ගාස්තු තම පෞද්ගලික මුදලින් ගෙවුවා. මෙන්න මේ ගනුදෙනු තුන ගිණුම් කරන සමීකරණයට ලියන විදිහ තනියම ලියන්න පුතේ. හරි. එහෙනම් අපි ආයි කීරද සාමාන්‍ය 9ට නවත්තලා 9:15ට පටන් ගන්නවා. ළමයි පන්තිය රැඳී සිටින්නත් පුළුවන් 9:15ට ඇතුළත් වෙන්න පුළුවන්.
9:15 වෙද්දී ඔක ලියලා වතුර ටිකක් බීලා ආයි ලෑස්ති වෙන්න. බලමු ළමයි. දැන් ළමයින්ට අඩුපාඩු තිබුණා. පළවෙනි එක තමයි පරිපණම්. පළවෙනි එක අපි ගත්තේ රුපියල් 11000ක ගමන් ගාස්තු ගෙවුවා. ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන ගාස්තු මුදල්. හොඳට බලාගන්න පුතේ විශ්ලේෂණය කරන විදිය. ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. ප්‍රවාහන ගාස්තු 11000කින් වැඩි වෙද්දී මුදල් 11000කින් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම්. ප්‍රවාහන ගාස්තු කියන්නේ වියදම්. ඉතින් මෙතන මම හිමිකම් කියලා ලියලා තමයි විශ්ලේෂණය අරන් තියෙන්නේ. නැත්නම් තමයි හිමිකම් කියලා ලියලා තිබුණේ නැහැ. හිමිකම්. හිමිකම තමයි මොකද වෙන්නේ? වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා. එහෙනම් සමීකරණේ මොකද වෙන්නේ පුතේ? වත්කම් අඩු වෙනවා 11000කින්. හිමිකම් අඩු වෙනවා 11000කින්. ඔය විදිහට ලියලා තියෙන්නට ඕන. දෙවෙනි එක. ගෙවිය යුතු වරිපණම් 4350යි නේ? වරිපණම්. ගෙවිය යුතු වරිපණම්. වරිපණම් වැඩි වෙනවා ගෙවිය යුතු වරිපණම් වැඩි වෙනවා 4350යි 4350. වරිපණම් කියන්නේ වියදම්. ගෙවිය යුතු වරිපණම් කියන්නේ වගකීම්. මෙතන පුතේ වියදම් නැති නිසා හිමිකම ගන්න. හිමිකම. වියදම් වැඩි වෙන හින්දා හිමිකම අඩු වෙනවා. ඒ අනුව එනවා කොහොමද? මේ හිමිකම අඩු වෙනවා 4350කින්. වගකීම් වැඩි වෙනවා 4350. ඇත්තටමයි මේ ධන ලකුණ කෙලින්ම ලියලා තිබුණා. වැරදි ළමයි. ඇතුළට වෙන්න ලියන්නේ. මේ ධන ලකුණ පහළට එන්නේ නැහැ. ඇත්තටමයි සමාන ලකුණ ලියලා නැහැ. මේ ධන ලකුණ පහළට ගන්නෙ නැහැ. මේ කියන්නේ මේ ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ. මේ පේනවනේ මේ ධන ලකුණ. උඩ තියෙන එක වැඩි වෙනවා කියන්නේ. තුන්වෙනි එක ගත්තා. ඒ කරපු જાතියම ගනුදෙනු තුනක් අපි දීලා තිබුණේ. බලමු අපි තුන්වෙනි ගනුදෙනු. හිමිකරු තම පෞද්ගලික මුදලින් දුරකථන ගාස්තු ගෙවලා තිබ්බාට දාස්සේ. එහෙනම් බලපානවා කොහෙටද? දුරකථන ගාස්තු. තන ගාස්තු ප්‍රාග්ධනය. හිමිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවලා ප්‍රාග්ධනය වැඩි වෙනවා දුරකථන ගාස්තු වැඩි වෙනවා. 8200. 8200. දුරකථන ගාස්තු කියන්නේ වියදම්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්. වියදම් නෑ මේ සමීකරණේ. ඒ දවියට හිමිකම කියලා ලියලා ගන්න පුතේ. හිමිකම වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. එහෙනම් මේකෙදි වෙන්නේ හිමිකමම වැඩි වෙලා 8200කින් හිමිකමම අඩු වෙනවා 8200. ඔය තියෙන ගනුදෙනු තුන ලියන විදිහ. පැහැදිලිද? වාක්කාරයට අපි ගනුදෙනු තුන විශ්ලේෂණය කළා අරගෙන මේකේ සටහන් කරනවා. හරි. අපි කතා කරේ පුතේ වියදම් පැත්ත. අපි දැන් සාකච්ඡා කරමු ආදායම් කොහොමද මේ සමීකරණය තුල අපි කිව්ව ආකාරයට නිරූපණය කරන්නේ නැත්නම් ඉදිරිපත් කරන්නේ. ලියාගමු. තැන්පතු පොලි රුපියල් 3600ක්
මුදලින් ලැබුණා. මුදලින් ලැබුණා. මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? තැන්පතු පොලි 3600ක් මුදලින් ලැබුණා. එහෙනම් බලපාන ස්ථානයක් තමයි තැන්පතු පොලි. තැන්පතු පොලි වලට බලපාන. අනිත් එක තමයි මුදල්. තැන්පතු පොලි ලැබුණා නම් තැන්පතු පොලි වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා. 3600යි 3600. මුදල් කියන්නේ වත්කම. තැන්පතු පොලි කියන්නේ ආදාය. එහෙනම් අපි මේක සමීකරණයේ ලියුවොත් වත්කම් තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් වත්කම් වැඩි වෙනවා 3600කින්. සමීකරණය තුල ආදායම් නැහැ. ඒ නිසා අපි යන්න අරන් එනවා ආදායම ගලපන්නේ හිමිකම්. අපි ඉගෙන තියාගත්තා මොකක්ද? හිමිකමයි ආදායම අතර තියෙන්නේ අනුලෝම ධන සම්බන්ධය. ආදායම වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් මේකේ හිමිකම වැඩි වෙනවා 3600කින්. සමාන ලකුණ දැන් හරි. ඔන්න ආදායම බලපාන ආකාරය. සටහන් කරගන්න. ආදායමක් මුදලින් ලැබිච්ච අවස්ථාව. හරි. බලමු ඊළඟ අරමුණ. ඊළඟ අරමුණ. පිළිගන්න පොතේ ඊළඟ අරමුණ. ලැබිය යුතු කුලී ආදායම රුපියල් 14000යි. ලැබිලාද නැහැ. ලැබිය යුතු කුලී ආදායම. එහෙනම් බලපාන එකක් තමයි කුලී ආදායමට බලපාන. කුලී ආදායමට බලපාන අනිත් එක තමයි ලැබිය යුතු කුලී ආදායම. ලැබිය යුතු කුලී ආදායම. ඔන්න දෙක තමයි බලපාන්නේ. මොකටද? කුලී ආදායමයි ලැබිය යුතු කුලී ආදායම. කුලී ආදායම වැඩි වෙනවා. ලැබිලා නැහැ. ලැබිය යුතු කුලී ආදායම වැඩි වෙනවා 14000යි 14000යි. ලැබිය යුතු කුලී ආදායම අපිට ලැබෙන්නට ඕනේ වත්කමක්. ලැබිය යුතු නම් මොකක්ද පුතේ? වත්කම්. කුලී ආදායම කියන්නේ ආදායම. දැන් ඔයා දන්නවා ආදායම ලියපු ගමන්ම අර සමීකරණයේ ආදායම කියලා ශීර්ෂයක් නැහැ. ඒ නිසා අපි ගන්නවා හිමිකම කියන එක. ආදායම් වැඩි වෙද්දී හිමිකම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වෙනවා 14000කින් ලැබිය යුතු කුලී ආදායම්. හිමිකම වැඩි වෙනවා 14000කින්. ඔන්න ලැබිය යුතු කුලී ආදායම් බලපු විදිය. ලැබිය යුතු කුලී ආදායම් වැඩි වුණා. හිමිකමට බලපෑවා. ලැබිය යුතු කුලී ආදායම් වැඩි වුණා. වත්කමට බලපෑවා. සටහන් කරගන්න.
බලමු ඊළඟ ගනුදෙනුව. व्यापारे 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 ගොඩනැගිලි කුලී ගොඩනැගිලි කුලී ආදායම රුපියල් 12000 व्यापारे ගොඩනැගිලි කුලී ආදායම් රුපියල් 12000 හිමිකරු පෞද්ගලිකව ලබාගෙන තිබේ. අපිට මතකයි හිමිකරු තම පෞද්ගලික මුදලින් මොනවා කරාද? ව්‍යාපාරයේ වියදම් ගෙවුවා. ඒක අනිත් පැත්ත. ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම මොනවා කරනවද 12000 හිමිකරු පෞද්ගලිකව ලබාගෙන. ඒ ලැබිච්ච මුදල හිමිකරු පෞද්ගලිකව ලබා. එහෙනම් බලපාන ස්ථාන තමයි ගොඩනැගිලි කුලී ආදායමට බලපාන හිමිකරු පෞද්ගලික ගත්තනම් ඔහුගේ ව්‍යාපාරයේ තියෙන අයිතියට බලපානවා. ප්‍රාග්ධනය අඩු වෙනවා. ඔහු ව්‍යාපාරයේ දෙයක් අරන් ගියපු නිසා. එහෙනම් ගොඩනැගිලි කුලී ආදායම වැඩි වෙනවා. කීයකින්ද? 12000යි 12000යි. එහෙමනම් පුතේ දැන් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්. ගොඩනැගිලි කුලී ආදායම කියන්නේ ආදායම. සමීකරණය තුල ආදායම් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? එතන ගන්නවා හිමිකම්. මොකද වෙන්නේ? ආදායම් වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් අපි ලියනවා ප්‍රාග්ධ හිමිකම මොනවා වෙනවද? හිමිකම වැඩි වෙනවා 12000කින්. එකම හිමිකම අඩු වෙනවා 12000කින් සමාන වෙනවා. දැන් ඔන්න අයිතිකරු ව්‍යාපාරයේ ආදායමක් පෞද්ගලිකව ගත්තා. අන්න ඒක අපි ගෙනමු කරන සමීකරණේ සටහන් කරගන්න. අපි බලමු ඊළඟ අංකය. व्यापारे सेवा ආදායම සඳහා ලද අත්තිකාරම්
මුදල රුපියල් 3500යි. අත්තිකාරම් කියනවා දන්නවා ඇඩ්වාන්ස්. ව්‍යාපාරයේ සේවා ආදායම් සඳහා ලද සේවා ආදායම් ඉදී ලැබුණා. සේවා ආදායමක් සඳහා මොනවා වෙනවද? සඳහා ලද අත්තිකාරම් මුදල රුපියල් 3500ක්. එහෙනම් සේවා ආදායම් සඳහා ලද අත්තිකාරම් මුදල රුපියල් 3500යි. බලමු. ව්‍යාපාරයේ සේවා ආදායම් සඳහා අත්තිකාරම් මුදල් ලැබුණා. බලපාන එකක් තමයි මුදල් වලට බලපාන. ඉතාලි. ඊළඟ සේවා ආදායම් අත්තිකාරම්. සේවා ආදායම් අත්තිකාරම්. අත්තිකාරම් වලට මොනවද ව්‍යවහාරය කියන්නේ? ඇඩ්වාන්ස්. මුදල් ලැබුණා. මුදල් වැඩි වුණා. සේවා ආදායම් අත්තිකාරම් නැත්නම් ඇඩ්වාන්ස් වැඩි වුණා. කීයකින්ද? 3500කින්. 3500කින්. මුදල් කියන්නේ වත්කම්. සේවා ආදායම් අත්තිකාරමක් කියන්නේ මොකක්ද? සේවාව සපයලා ඉවරුණාට පස්සේ ගෙවන එකක්ද? සේවාව සපයන්න ඉස්සෙල්ලා ගෙවන එකක්ද අත්තිකාරම කියන්නේ? ඔය ඇඳුමක් මාන්න ගිහිල්ලා ඇඩ්වාන්ස් එකක් දීලා. සපත් දෙකක් හදන්න දීලා ඇඩ්වාන්ස් එකක් දීලා. හැබැයි තාම අපි මොනවා කරලා නැද්ද? අපේ භාණ්ඩේ ලබාගෙන නැහැ. ආයතනය අපිට සේවාව සපයලා නැහැ. එහෙනම් සේවා ආදායම් අත්තිකාරම් කියන්නේ ආදායමක් නෙමෙයි සිටි වගකීමක්. දරුවෝ වරද්දගත් තැන එකයි. සේවා ආදායම් අත්තිකාරම් ආදායමක් කියලා සටහන් කිරීම. හොඳින් මතක තබා ගන්න. සේවා ආදායම් අත්තිකාරම් කියන්නේ ව්‍යාපාරිකයට වගකීමක්. ඇයි හේතුව? තාමත් එම සේවාව සපයලා නැහැ. ඒ අනුව මුදල් කියන වත්කම වැඩි වෙනවා 3500කින්. වගකීම් සේවා ආදායම් අත්තිකාරම් කියන වගකීම වැඩි වෙනවා 3500කින්. එහෙනම් සේවා ආදායම් අත්තිකාරම් කියන්නේ මොකක් නෙමේද පුතේ? ආදායමක් නෙමේ, වගකීමක්. ඔන්නවා හොඳින් අවබෝධ කරගන්න. ගිණුම් කරන සමීකරණය පාඩුවේදී නැත්තම් ඔබ අතින් මොනවා වෙනවද වුණා? පරදිනවා. තේරුණාද? ඔයා පරදින්නට පුළුවන්. ඊළඟ ගනුදෙනුව සටහන් කරගන්න. ඊළඟ ගනුදෙනුව. මේ බලන්න. ඊළඟ ගනුදෙනුව තවත් ආදායම් සම්බන්ධයක. සේවක ණය සඳහා අය කළ පොලි රුපියල් 900 සේවක වැටුපෙන් අඩු කර ඇත. සේවක වැටුපෙන් අඩු කර ඇත. සේවක ණය සඳහා අය කළ පොලි රුපියල් 900 සේවක වැටුපෙන් අඩු කර ඇත. සේවකයන්ට ණයට දීලා ඒ ණය සඳහා සේවකයන්ගෙන් සුළු පොලියක් ව්‍යාපාරයේ අය කරලා තියෙනවා. එතකොට අපිට ලද පොලියක් අපිට ආදායමක් ඒක සේවකයාගේ වැටුපෙන් තමයි පුතේ අඩු කරලා තියෙන්නේ. කාගෙන්ද? සේවකයාගේ වැටුපෙන් අඩු කරලා තියෙන්නේ. හරි. අපි බලමු පුතේ කොහොමද බලපාන්නේ? සේවක ණය සඳහා අය කළ පොලි ලද පොලි බලපානවා අපිට ලද පොලි නැත්නම් සේවක ණය පොලි. අපි ගමුකෝ සේවක ණය පොලි කියලා තියෙන එක දරුවන්ට පහසු සඳහා. සේවක ණය පොලි වලට බලපාන. පුතේ වැටුපෙන් අඩු කරා කිව්වහම වැටුප් නෙමෙයි ගන්න. වැටුපෙන් අඩු කරන්නේ සේවකයාට ගෙවන්න තියෙන වැටුපෙන් තමයි අඩු කරන්නේ. මොන වැටුපෙන්ද අඩු කරන්නේ? සේවකයාගේ මාසික
ඔබ අදාළ වන වැටුප අපි ගෙවිය යුතුයි සේවකයාට. අන්නේ සේවකයාට ගෙවිය යුතු වැටුපෙන් තමයි මේ කටයුතු ගෙවිය යුතු වැටුප. අඩු වෙන්නේ සේවකයාට ගෙවිය යුතු වැටුපේ. එහෙනම් සේවක ණය පොලි වැඩි වෙනවා. සේවකයාට ගෙවිය යුතු වැටුප අඩු වෙනවා. එයාට ගෙවන්න තියෙන ගාණෙන් අපි ණය පොලි කපා ගන්නවා. එහෙනම් ගෙවිය යුතු වැටුප අඩු වෙනවා. සේවක ණය පොලි වැඩි වෙනවා. සේවක ණය පොලි මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් සේවක ණය පොලි වැඩි වෙනවා 900ක්. සේවකයාට ගෙවිය යුතු වැටුපෙන් අඩු වෙනවා 900ක්. සේවක ණය පොලි කියන්නේ ව්‍යාපාරයේ පැත්තේ ආදායම. ගෙවිය යුතු වැටුප කියන්නේ වගකීම්. එයන්ව ආදායමක් තියෙන හින්දා අපි මෙතනට සම්බන්ධ කරගන්නවා මොකක්ද පුතේ? හිමිකම. මොකක්ද සම්බන්ධ කරගන්නේ? හිමිකම. ආදායම් වැඩි වුණාම හිමිකම වැඩි වෙනවා. එහෙනම් මේ සමීකරණය මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙනවා 900කින් වගකීම් අඩු වෙනවා 900. පුතේ චූට්ටක් හොඳින් කල්පනා කරන්න සමීකරණේ ධන ලකුණ තියෙද්දි මේ දෙකම ධන වෙන්න බෑ. එහෙම වුණොත් සමීකරණේ සමාන වෙන්නේ නැහැ පුතේ. තේරුණානේ? එහෙනම් හොඳින් මේ ගාන ලිව්වහම සමීකරණේ සමාන වෙන්න ඕනේ. බලන්න මේ පැත්ත බිලි මේ පැත්තයි මේ පැත්තයි නම් වින 900ට ධන 900 ගපුනහම බිඳුව. මේ දෙපැත්ත මොකද වෙන්නේ? මේ පැත්තත් වෙනසක් නැහැ. එහෙනම් මේ පැත්ත අඩු වෙලා මේ පැත්තම වැඩි වෙනවා. තේරුණානේ? ඒ හින්දා සමීකරණයේ දෙපැත්ත හැම වෙලෙම සමාන විය යුතුයි. වැඩි වෙන්නේ එක්ක වැඩි අඩු නැත්නම් අඩු වැඩි. තේරුණානේ? ඔක හොඳින් තේරුම් ගන්න. හරිනේ පුතේ. දැන් ඔබට තේරෙනවද? සමීකරණයේ සම්බන්ධ විවිධ ගනුදෙනු අපිට විභාගයක් තුල ඉදිරිපත් වෙනවා මොනවා සම්බන්ධයෙන්ද? ආදායම් වියදම් සම්බන්ධයෙන්. එතන මේ ගනුදෙනු නැවත කරලා හොඳින් මතකයේ තබාගත යුතුයි. නැවත මේවා කරලා හොඳින් මතකයට ගන්න මේ ගනුදෙනු කොහොමද ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ කියලා. දැන් ඔබට තේරෙනවද? ඔබ සාමාන්‍ය පෙළ ඇතැම් වෙලෙට වාණිජ්‍ය කරලා තියෙන්නට පුළුවන්. එසේ නොකිරීම වඩා හොඳයි කියලා මම හිතනවා. හොඳ ළමයි කරලා තියෙනවා නම් එවැනි දරුවන්ටත් මේ ගනුදෙනු ගැටලු සහගත අවස්ථාවකට එනවනේ. දැන් ඇතැම් ළමයි විශ්ලේෂණය නොකර ඔහේ සමීකරණය ලියනවා. පුතේ මේ ප්‍රාථමික අවස්ථාවේ හැම වෙලෙම විශ්ලේෂණය කරලා ලියන්න. හැම වෙලෙම විශ්ලේෂණය කරලා ලියන්න නැත්නම් ඔබ ලියන එක වැරදි. ඔබට වැරද්ද පේන්නේ නැහැ. විශ්ලේෂණය කරන්න කියන්නේ අපි එකෙන් නිසා. ලියා ගන්න පුතේ මෙන්න මේ ගනුදෙනු එක ලියාගෙන කරමු. එක මුදලින් ලද ලාභාංශ. මොනවාද පුතේ ලාභාංශ කියන්නේ? සමාගම් වල කොටස් මිලදී ගත්තාම කොටස් වලද පොලින් හෝ සමාගම් වලින් අන්නේ කොටස් සඳහා ලැබෙන ආදායම. මුදලින් ලද ලාභාංශ රුපියල් 6000යි. රුපියල් 6000යි. අංක 2 ලැබිය යුතු ප්‍රවාහන ආදායම රුපියල් 21000යි. ලැබිය යුතු ප්‍රවාහන ආදායම රුපියල් 21000යි. අංක 3 ව්‍යාපාරේ තැන්පතු පොලි ව්‍යාපාරේ තැන්පතු පොලි රුපියල් 8000 හිමිකරු පෞද්ගලිකව ලබාගෙන ඇත. පෞද්ගලිකව ලබාගෙන ඇත. අංක 4 ලැබී
තිබූ ලැබී තිබූ බව අතීතක ලැබී තිබූ සේවා අත්තිකාරම් රුපියල් 3000 සඳහා බලන්න ලැබී තිබූ සේවා අත්තිකාරම් රුපියල් 3000 සඳහා අදාළ සේවාව සැපයීම අදාළ සේවාව සැපයීම මොකද්ද වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා කතාව නෙමෙයි මේ ඉස්සෙල්ලා අපිට සේවා සඳහා අත්තිකාරමක් ලැබුණා දැන් මොකක්ද ලැබී තිබූ සේවා අත්තිකාරම රුපියල් 3000 සඳහා අදාළ සේවාව සැපයුවා අදාළ සේවාව සැපයී අංක 5 අංක 5 ව්‍යාපාරේ සේවක ප්‍රවාහන ආදායම සේවක වැටුපෙන් අඩු කිරීම රුපියල් 2500 ව්‍යාපාරයේ සේවක ප්‍රවාහන ආදායම සේවක වැටුපෙන් අඩු කිරීම රුපියල් 2500 මේ ගනුදෙනු පහ විශ්ලේෂණය කරලා සටහන් කරන්න බලන්න පුතේ විශ්ලේෂණය කරලා සටහන් කරන්න හරි පුතේ අපි බලමු මේ එකින් එක කොහොමද බලපාන්නේ කියලා ගිණුම් කරන සමීකරණ ළමයි ඔයගොල්ලෝ විශ්ලේෂණය කරලා තිබ්බේවා ඇතැම් මේවා වැරදි හරියට ලියා ගන්න මුදලින් ලද ලාභාංශ බලපාන්නේ මුදල් ලද ලාභාංශ අයිටම දෙක තමයි හැමෝම වැරදි හදාගන්න මුදල් වලට බලපානවා ලද ලාභාංශ වලට බලපානවා මුදල් වැඩි වෙනවා ලද ලාභාංශ වැඩි වෙනවා මුදල් වැඩි වෙනවා 6000කින් ලද ලාභාංශ 6000කින් වැඩි වෙනවා මුදල් කියන්නේ පුතේ මොකක්ද වත්කම ලද ලාභාංශ කියන්නේ ආදායමක් වෙලා ඉවර වෙලා තමයි හිමිකම් වලට බලපාන. කියනෝ පළවෙනි එක මොකද වෙන්නේ? අංක 1 මුදල් කියන වත්කම වැඩි වෙනවා 6000කින් ලද ලාභාංශ කියන ආදායම වැඩි වෙනවා යනෝ හිමිකම වැඩි වෙනවා 6000කින්. ඔන්න අංක 1 අවසන් කළා. ඊළඟට බලන්න ඔයගොල්ලන්ගේ අංක 2 විශ්ලේෂණය කරලා තියෙන ආකාරය. ලැබිය යුතු ප්‍රවාහන ආදායම් 21000 ගොඩක් දරුවෝ මේක නිවැරදිව කරලා තිබ්බා. ප්‍රවාහන ආදායම් වැඩි වෙනවා. ලැබිය යුතු ප්‍රවාහන ආදායම් වැඩි වෙනවා 21000. ප්‍රවාහන ආදායම් කියන්නේ ආදායම ඒ නිසා හිමිකම අරගන්නවා. හිමිකමට වැඩි වෙනවා අංක 2 ප්‍රවාහන ආදායම් වලින් 21000. ලැබිය යුතු ප්‍රවාහන ආදායම් කියන්නේ වත්කම. එහෙනම් වත්කම් වැඩි වෙනවා 21000. යනෝ දෙවෙනි ගනුදෙනුව බලපාන්නේ මොනවලටද? ප්‍රවාහන ආදායම් ලැබිය යුතු ප්‍රවාහන ආදායම්. ආදායමුත් වැඩි වෙනවා. ප්‍රවාහන ආදායමුත් වැඩි වෙනවා. ලැබිය යුතු ප්‍රවාහන ආදායමුත් වැඩි වෙනවා 21000. ප්‍රවාහන ආදායමක් නිසා හිමිකම් වැඩි වෙනවා. ලැබිය යුතු ප්‍රවාහන ආදායම් කියන්නේ මොකක්ද පුතේ? වත්කම. ඊළඟට ව්‍යාපාරයේ තැන්පතු පොලී රුපියල් 8000ක් හිමිකරු පෞද්ගලිකව ලබාගෙන තියෙනවා. එනම් බලපාන ස්ථාන තමයි තැන්පතු පොලී හිමිකරු පෞද්ගලිකව ලබාගත්ත නම් දරුවෝ දන්නවා ප්‍රාප්තන. බොහෝ දරුවෝ ඒකත් නිවැරදිව කරලා තිබුණා. එනම් පුතේ මොකක්ද? බලපාන ස්ථාන තමයි මොකක්ද? ප්‍රාප්තනේ
තැන්පතු පොලි වැඩි වෙනවා 8000කින් ප්‍රාග්ධනය අඩු වෙනවා. ඉස්කරු අරන් ගිය නිසා ව්‍යාපාරයේ අයිතිය අඩු වෙනවා. එහෙනම් පුතේ දැන් මොකද වෙන්නේ? එතකොට ප්‍රාග්ධනය අඩු වෙලා තැන්පතු පොලි වැඩි වෙනවා. කීයකින්ද? 8000යි 8000යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්, තැන්පතු පොලි කියන්නේ ආදායම් වැඩි වෙන හින්දා හිමිකම වැඩි වෙනවා. එහෙනම් අංක 3 දී හිමිකම අඩු වෙලා 8000කින් හිමිකමම වැඩි වෙනවා 8000කින්. ඔන්න අංක 3. අපි ඊළඟට බලමු අංක 4. ළමයි අංක 4 නම් විශාල සිසුම් පිරිසක් වරද්දලා තිබුණා. ඇතැම් ශිෂ්‍යයන් නිවැරදිව කරලා තිබුණා. බොහොම සතුටුයි ළමයි. නේ? ඇතැම් අය සමීකරණය තුල මේක ගලපලා තියෙනවා. හරි. නමුත් විශ්ලේෂණයේ වැරදි. නමුත් විභාගයේ ලකුණු කොහොම හරි ගන්න පුළුවන් සමීකරණය හරියද? 4 වෙනි එක. මොකක්ද එහෙමනම් වෙන්නේ? ලැබී තිබූ අත්තිකාර. එහෙනම් පුතේ ලැබිලා තිබ්බනම් මුලින්ම අපි ළඟ තියෙනවා අත්තිකම්. අත්තිකාරම් වලට බලපාන. ඊළඟට සේවා ආදායම්. අත්තිකාරම් ලැබී තිබූ අත්තිකාරම් මොනවා වෙනවද? සේවා ආදායම් ලැබුවට පස්සේ අඩු වෙනවා. සේවා ආදායම වැඩි වෙනවා. අත්තිකාරම් කීයකින් අඩු වෙනවද? 3000. ඇඩ්වාන්ස් එක අඩු වෙනවා 3000. සේවා ආදායම වැඩි වෙනවා 3000. අත්තිකාරම් කියන්නේ වගකීමක්. දැන් ටීකර් ඉස්සෙල්ලා ළමයි ඉගෙන ගත්තා. ඉස්සෙල්ලා ගන්න දෙනවා. වගකීමක්. සේවා ආදායම් කියන්නේ ආදායමක්. එහෙනම් ආදායම් නිසා හිමිකම් ගත්තා. හිමිකම් වැඩි වෙනවා. එහෙනම් 4 දී මොකද වෙන්නේ පුතේ? හිමිකම් වැඩි වෙනවා 3000කින්. වගකීම් අඩු වෙනවා 3000කින්. අත්තිකාරම් අඩු වෙලා සේවා ආදායම් වැඩි වෙනවා 3000. අත්තිකාරම් කියන්නේ වගකීමක්. ඇඩ්වාන්ස් ආදායම් වැඩි වෙනවා. හිමිකම වැඩි වෙන නිසා ආදායම් එක්කම හිමිකම වැඩි වෙනවා. ඊළඟට බලමු අපි අන්තිම ගනුදෙනුව. ව්‍යාපාරයේ සේවක ප්‍රවාහන ආදායම සේවක වැටුපෙන් කපනවා. සේවකයන් ප්‍රවාහන සේවා සපයලා ආදායම් ලබනවා. ඒකෙන් යම් කොටසක් වැටුපෙන් කපනවා. අන්නේ කපන කොටස. ළමයි මේ ගනුදෙනුවක් නිවැරදිව ලියලා තිබුණොත් මොකද වෙන්නේ පුතේ? ප්‍රවාහන ආදායම් වැඩි වෙනවා. ගෙවිය යුතු වැටුප් අඩු වෙනවා. ඒ අනුව සේවක ප්‍රවාහන ආදායම් වැඩි වෙනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා 2500කින්. ගෙවිය යුතු වැටුප් අඩු වෙනවා කියන්නේ වගකීම් අඩු වෙනවා 2500කින්. ඔන්න ආකාරය තමයි 4 වෙනි ගනුදෙනුව 5 වෙනි ගනුදෙනුව බලපාන්නේ. දැන් දරුවන්ට තේරෙනවා ආදායම් සම්බන්ධයෙන් විවිධාකාර වූ පැතිවලින් මොනවා වෙන්න පුළුවන්ද? ගනුදෙනු ඉදිරිපත් වෙන්නට පුළුවන්. අන්නේ ඕනෑම ආකාරයක ගනුදෙනුවක් විසඳන්නට දරුවෝ බොහොම බුද්ධිමත්ව